ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ඊතෝ පරං සක්කච්ඡං ධම්මෝ බෝධපෝතීති. පූජනීය මහා සංඝරත්නයේ ඇතුළු පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනේ, සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍රගත කරගත අපේ 44 වෙනි භාවනා උපදේශයයි අදට යෙදিলা තියෙන්නේ. ඉතින් පහුගිය සතියේ වෙනකොට ඔය සූත්‍ර දේශනාවේ අපි නීවරණ කොටසට අඩිය තිබ්බා සහ ඒ ගැන කතා කරගෙන ආවා. ඒ නීවරණ කොටස අයත් උනේ ධම්මානුපස්සනාව කියන පරිච්ඡේදයටයි. ඔයත් මමත් දන්නවා ඔය කියන නීවරණ පිළිබඳව අහලා තියෙන්න පුළුවන්. ඒ තියෙන දැනීමෙන් අපි ගාව වැටහීමක් තියෙනවා. නීවරණ පහක් තියෙනවා කියලා. ඒ නීවරණ පහ කාමයට තියෙන කැමැත්ත, හෝ ලෝභය, ඊළඟට ප්‍රතික්ෂේප කිරීම හේවත් තරහව, නිදිමත අලස ගතිය, හිතේ විසිරීම හෝ හැකිලීම සහ සැකය කියලා අපි හඳුනා ගන්නවා. ඉතින් මූලිකව තියෙන ඔය කියන කාරණා පහ ගැන මම එච්චරටම විස්තරයක් කරන්න ඇත්තටම අදහස් කරන්නේ නැහැ. මොකද ඔක ගැන ඔයතොත් මමත් හොඳ හැටි කරුණු කාරණා අහලා තියෙන්න පුළුවනේ, දැන කියාගෙන තියෙන්න පුළුවනේ. හැබැයි මේ නීවරණයන් හඳුනා ගැනීම පැත්තෙන් ඒ දේ සතිපට්ඨානයකට දාගන්නේ කොහොමද? සතිපට්ඨානය තුළින් ජීවිත පරිවර්තනයක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණාවන් වලට උත්තරයක් දෙන්න මම මේක අවස්ථාවක් කරගන්න. මේ පින්තුනේ අපි භාවනාවට හුරු අය වුණාම, නුහුරු අය නොවුණාම අපි දන්නවා ඕනෑම භාවනාවක් කරන්න යනකොට අපිට ඔය කැමැති අකමැතිකම්, කම්මැලි කුලෑටිකම්, හිත හැසිරීම සහ විසිරීම වගේම සැකය කියන දේවල් වලට මුහුණ දෙන්නට හම්බ වෙනවා නිරන්තරයෙන්ම. අපේ භාවනා ගමන අපි එතකොට මුල ඉඳලාම ආපස්සට හැරිලා බැලුවොත් කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔය කියාපු බිත්තිවල හැපි තමයි. හැබැයි වෙනසක් තියෙනවා. ඒ බිත්තියක අපි හැප්පුණේ එක් වතාවකට එක බිත්තියක විතරයි. කෙසේ නමුත්
අපේ භාවනාවේ මූලික කොටස් වලදී මුල් කාලෙදී අපිට හැකියාවක් හම්බ වුණේ නෑ. හැකියාවක් ලැබුණේ නෑ. මේ නීවරණ කියන එකේ මුල හොයා ගන්න හෝ ඒ දේ ස්පර්ශ කර ගන්නට ඒකට හේතුව වුණේ අපේ හිතවල තිබිච්ච ක්‍රියාකාරීත්වයන් හින්දා කැමති අකමැතිකම් හෝ කම්මැලි අලසකම් හෝ හිත විසිරීම් හැකිලීම් හෝ සැකය ඉස්මතු වෙනකොට ඒ දේව ග්‍රහණය කරගන්න ඒ දේත් එක්ක වෙලා ඉන්න අපේ හිතට අපිට නිවනක් තිබෙන්නේ නැහැ. සැනසීමක් තිබෙන්නේ නැහැ. ඉවසීමක් තිබෙන්නේ නැහැ. හිතේ තැම්පත්කමක් තිබෙන්නේ නැහැ. ඒ මොකද ඒ ආපු අරමුණු අපි උපාදාන කරගත්තා. ඒ ආපු අරමුණු අපි අල්ලගත්තා. මගේ කරගත්තා. සතිපට්ඨානය වඩන්ට වුණාම අපි ඉගෙන ගන්න පටන් ගත්තා කායිකව යම් කිසි දෙයක් අපිට දැනෙනකොට ඒ දැනෙච්ච ඔක්කොම ටික වර්තමාන මොහොත තුළ සිහියක් පිහිටවන්නටම පමණක්මයි තියෙන්නේ. ඊට වඩා ඒ දේ තුලින් සිද්ධ වෙන කර්තව්‍යයක් නම් නැත කියන. ඒ දේ හඳුනා ගන්නා තාක්කල් ඔයත්තුත් මමත් මේ සංසාර ගමන තුල කයෙහි යම් කිසි කාරණාවක් තියෙනවද යම් කිසි දෙයක් තියෙනවද ඒ ඔක්කොම උපාදාන කර ගන්නවා මම මගේ මේක තමයි මගේ ජීවිතය කියන. ඕ මගේ ආත්මය කියලා. සතිපට්ඨානය වැඩිම හින්දා අපි ඉගෙන ගත්තා ඒ හැම දෙයක්ම සිහියේ අරමුණක් සිහියේ ලක්ෂණයක් සිහිය කියන දේ එළියට ඉස්මතු වෙච්ච හෝ ඉස්මතු වෙන අංශු මාත්‍ර මොහොතක් කියන එක අපි හඳුනා ගත්තා. ඒ තැනට අපේ හිත ගන්නට ඔයත් දන්නවා අපිට බොහෝ වාර ගණනක් ඒ කායික ස්වභාවයන් දිහා බලාගෙන ඉන්න උනා ඒවට තියෙන්න දෙන්න උනා. එක්තරා කාල තිබ්බා ඔබත් මමත් ඒව පාලනය කරා අපිට ඕන විදිහට හසුරුවන්ට ගියා. හැබැයි පසු කාලීනව අපි තේරුම් ගත්තා මේ හැසිරීම කියලා කියන්නේත් මගේ උවමනාවම තමයි කියලා. එතකොට ඒ ඔක්කොම ටික බලනකොට අපි ක්‍රියාත්මක කරා කියලා හිතුවා වුණාට ඇත්තටම එහෙම නොවිච්ච බවකුයි හරියටම බලාගෙන යනකොටම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙහෙම මේ ශරීරය තුළ තිබිච්ච දේවල් වලට අපි සිහියේ ප්‍රමාණය දීලා මේ දේ සිහියකින් සීමා සහිත කරගෙන ඉන්න ඉගෙන ගත්තාම ඊළඟට වේදනාවේ කොටස් හම්බ වුණා. ඒ කියන්නේ ශරීරයක් නැහැ. නමුත් ශරීරයේ අභ්‍යන්තරය තුල තිබිච්ච සැප දුක් උපේක්ෂා කියලා කියන වින්දනයක් තිබුණා. ඔය මූලිකව අපි සතිපට්ඨානය වඩන්ට කලින් මට වෙච්ච දෙයක් මගේ දෙයක් මගේ ජීවිතේ සඳුම්ලත් දෙයක් කියලා මායි අල්ලගෙන තිබ්බේ. නමුත් පසු කාලීනව අපි ඉගෙන ගත්තා නෑ මේ දේවල් ප්‍රකට වෙන එක ස්වාභාවිකයි වගේම
ඒ ස්වාභාවිකව ප්‍රකට වෙන දේවල් ටික මම කැමැති වෙන්න හරි අකමැති වෙන්න හරි ඒවට ඒවා හින්දා කම්මැලි යතෑනි වෙන්න හරි ඒව ගැන කල්පනා කරන්න මෙනෙහි කරන්න කියලා හිත විසිරුවා ගන්න හරි මේ දේ සැකයක්ද නැද්ද කියලා හෝ ඒක සැක සංකා ඇති වෙන විදිහට දකින්න හරි කියන මේ ඔක්කොම ටික එහෙම හිතන එක එහෙම සලකන එක පළකට නෑ කියලා තේරුම් ගත්තා. අවසානයේදී අපි ඉගෙන ගත්තා වේදනාවේ තියෙන හැම එකක්ම වුණත් ඒ දැනෙන වින්දනයන් සිහියක් කරගත්තාම ඇති. එච්චරයි වෙන්න ඕන කියන තැනට අපේ බුදුරජාණන් වහන්සේ අරගෙන ආවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව කියන කොටසේදී ඔය කායිකත්වයේ සහ වින්දනය කියන ඒ දෙකම ඔබට ගියපු ඒ දේ ඒ කාරණාදිත්වයේදී අපිට අහු නොවිච්ච පැත්තක් කතා බහට ලක් කළා. ඒක තුලත් ඕකමයි තිබ්බේ. ඒ හැම එකකම අපිට යම්කිසි වූ සාධකයක් ඉතුරු වුණා. කායිකත්වය කියලා කියන සංඥාවක් තිබ්බා, වේදනාව කියලා කියන කොටහක් තිබ්බා, හෝ ඒ දෙක එකතු වෙච්ච තැනක තියෙන චින්තනයමය ස්වභාවයක් කියලා කියන චිත්තමය භාවයක් හෝ තිබුණා අඩුම තරම. නමුත් ධම්මානුපස්සනාවට එනකොට මෙතන මා පුතා එහෙම මොකක්වත් බවක් නැහැ. ඒ වෙනුවට දැන් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා දෙනවා නීවරණ කියලා ටිකක්. එතකොට අපි මූලිකව කායනුපස්සනාව තුළදී ওই කියන නීවරණ වගේ තියෙන දේවල් ස්පර්ශ කරනකොට අපිට ඒකට වෙලා ඉන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. හැකියාවක් තිබෙන්නේ නැහැ. දසතාවයක් තිබෙන්නේ නැහැ. හිතේ තැම්පත්කමක් ඉවසීමක් තිබෙන්නේ නැහැ. අපි පැන්නා ඒ කායික ස්වභාවය අල්ලන්ට හෝ බලන්ට. හෝ එකට මනාප වෙන්න, එක්ක ප්‍රතික්ෂේප කරන්න. එක්ක ඒකට දෙන්නේ මේකට දෙන්නේ කියලා හිත විසිරුවා ගන්න. හා නැද්ද? ඔක වුණා අපිට. පසු කාලීනව අපි භාවනා කරලම ප්‍රායෝගික අත්දැකීම් තුළින්ම ඉගෙන ගත්තා මම මේ භාවනාවේ මොන දිහාවටද යන්නේ මොන දිශා ආනතියකටද කැරකෙන්නේ කියලා ඒක එළියට ආවේ භාවනාව ගැන ආපස්සට මතක් කිරීම තුලින්. ඔබට දාගත්ත වචනේ තමයි ස්වාමීන් වහන්සේ කියන කමඨහන් වාර්තා. ඒත් එක්ක තමයි අපිට හම්බ වෙන්න ගත්තේ මම කියන මේ කෙනා හිතාගෙන ඉන්න දේද වෙන්නේ හෝ කරන්නේ එහෙම නැත්නම් ඇත්තටම මේක මොන දිශානතියද ගලාගෙන යන්නේ කියලා. ඒව අපිට හොඳට පේන්න පටන් ගත්තා. ඒ විදිහට අර හැම දෙයකටම සිහියේ මාත්‍රාව දෙන්න, සතියේ මාත්‍රාව දෙන්න ඉගෙනගත්ත භාවනා යෝගාවචරයට දැන් හම්බ වෙනවා මේ කියන කාරණාවල් ටික. කාමයට තියෙන කැමැත්ත, තරහව, හිතේ විසිරීම නැහැ ඊට කලින් විදිමත අරස ගතිය, හිතේ විසිරීම, හොහැකිලිම සහ සැකය කියන කාරණා ටික දැන් අපිට හම්බ වෙනවා. එතකොට මට තේරෙන හැටියට පින්නතුනි මේකේ වෙනස තමයි දැන් අපි මේ වගේ ස්තරයකට අර කියන කායනුපස්සනාව තුලින් අත්දැකීම් ලැබලා, වේදනානුපස්සනාව තුලින් අත්දැකීම් ලැබලා, චිත්තානුපස්සනාව තුලින් අත්දැකීම් ලැබලා අඩිය තියෙනකොට ඒ කායනුපස්සනාවට, වේදනානුපස්සනාවට හෝ චිත්තානුපස්සනාවට අයත් වෙන යම් කිසි විදියක අරමුණක් එළියට මතු වෙන එක ඒකාන්තයි අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. නමුත් අපි අහුවෙන්නේ නැහැ. අපිට සැකයක් නැහැ. අපි ඒක අල්ල ගන්නට යන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නට යන්නේ නැහැ.
ඒ දේ හන්දා අපේ හිතේ විසිරීමක් අපි හදාගන්නෙත් නැහැ, හිකිලීමක් හදාගන්නෙත් නැහැ. අපි ඍජුව දකිනවා මෙතන තියෙනවා කාමයට කැමැත්ත, මෙතන තියෙනවා ප්‍රතික්ෂේපය, මෙතන තියෙනවා අලසකම, මෙතන තියෙනවා විසිරීම, මෙතන තියෙනවා සැකය කියලා. එපමණක්ම ඒක හරිම ලස්සන කාරණාවක් වුණා. අවසානට බලනකොට අපි අර භාවනාවේ මූලික කොටස් වල ඉඳලාම හිත සුද්ධ කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි වෙලාගෙන තියෙන මේ කෙලස් ටිකේ මුල හොයා ගන්න. මේ වගේම මුල් ටිකක් අපිට හම්බ වුණා. මේක හරියට අර යම් කිසි දෙයක් දැක්කහම ගොඩක් වෙලාට අපි හිතන එකක් නේ ඒ දේ කෝණිකව දකින්නවා වගේ එකක්. නමුත් විපස්සනාව පැත්තෙන් බලනකොට විශේෂයෙන් දකින්නවා කියන අර්ථයෙන් ඒකට තව ටිකක් කිට්ටු වෙලා නැඹුරු වෙලා බලනකොට අපිට ඒක තවදුරටත් විස්තරණය කරන්න, විස්තර කරන්න, විසුරුවා දක්වන්න, ඔකට කියනවා විභජ්‍යවාදී කියලා, බෙදා වෙන් කළ දක්වන්නට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේමයි අපිට මේ අවස්ථාව වෙනකොට හම්බ වෙලා තියෙනවා මේ නීවරණ කියන කාරණා ටික දිහා ඍජුවම දකින්න අවස්ථාව. ඒ නීවරණ කාරණාවන් දකිනකොට ඔය කියන හිත වහලා දාන, යහපත වහලා දාන කාරණාවල් ටික දකින්න උනාම පෞගේ සතිවල මම ඔයත්තන්ට කියලා දෙන්න උත්සාහ කළේ අංක 1 තමයි මේක බාහිර කෙනාගේ හොයන එක වැරදි කියන එක. ඔයත්තොත් මමත් අපේ ජීවිතය තුළ වඩා වැඩි කාලයක් පුරුදු කරලා තියෙන්නේ අපිට ලෝභය ආපු නැත්නම් තමන්ට ලෝභය ආපු, තමන්ට තරහ ආපු, තමන්ගේ කම්මැලිකම තිබිච්ච, තමන්ගේ හිත විසිරිච්ච, තමන්ට සැකේ තියෙන අවස්ථාද හිත විසිරිච්ච කෙනා ගොඩක් වෙලාවට තමන්ගේ තමයි දාගන්නේ. අනික් කාරණා 4 ගොඩක් වෙලාවට අනිත් අයගේ තමයි හොයන්නේ. සමහරක් වෙලාවට හිත විසිරීමත් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඔයත්තන්ගෙත් මගේ සාසුන්වරයා අපිට කියන මේක අජ්ජත්තට දාලා බලන්න කියලා. බාහිරට කියන්නේ නැහැ දේශනාවේ මුල. ඒකේ තේරුම තමන් තුල මේක තියෙන අවදියයි හඳුනාගත යුතුයි. එතනින් නවතින්න හොඳ නැහැ. ඕකයි තියෙන මේක තුල තියෙන සූක්ෂම භාවය. අපි ගොඩක් වෙලාවට රාගයේ තියෙන වෙලාව හෝ ද්වේෂයේ පටිගේ ව්‍යාපාදේ කියලා කියන එක තියෙන වෙලාව, හිත විසිරීම තියෙන වෙලාව හෝ සැකේ තියෙන වෙලාව, කම්මැලි අලසගතිය තියෙන වෙලාව විතර හඳුනා ගන්න නැත්තෝ වෙමු. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තමයි ඊටත් වඩා ඒ දේවල් නැති අවදිය අපි අනිවාර්යයෙන්ම හඳුනාගත යුතුයි කියන්නේ. අපි ඇත්තටම ජීවිතය තුළ කරන්නේ නැති දෙයක් මේක. රාග සිතුවිල්ල කියන එක අපිට දවසේ පැය 24න් විනාඩි 5ක ඇවිල්ලා තියෙන්න පුළුවනේ. ඒ වුණාට අපිට මතක තියෙන ওই විනාඩි 5 රාග සිතුවිල්ල විතරක්ම වෙන්නත් පුළුවන්. ඒ රාග සිතුවිල්ල ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා වුණාට අපි ඒ දේ නැවත ඇති කර ගන්නවා වෙන්න පුළුවන්. ඔන්න ඕකට මම කියන්න කැමතියි මම හිතනවා කියන. ඒක මට හිතෙනවා නෙවෙයි. මට හිතෙනවා නම් මේක ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක් මිසක මම කරන දෙයක් නෙවෙයි. නමුත් මම හිතනවා කියලා කියන්නේ ඒක මගේ මනාපෙන් කරන. බලන්න පින්නතුනේ සිල්පද වලින් ගත්තාම ඔය වචනයෙන් සිද්ධ වෙන වැරදි වල තියෙන කේලාම කියලා රුස්පරුස් කාරණා ගැන කතා බහ කරන එක කෙනෙක්ගේ ඒ දේවල් වල තියෙන ඇත්තටම සිද්ධ වෙච්ච කාරණයක් ආයෙත් දාගෙන කතා බහ කිරිල්ලක්. දුක් මුසු භාවය ඇති වෙන එකක් නැවත වතාවක් දාගෙන කතා බහ කිරීමක් වගේ දෙයක් නෙවෙයි. එතකොට ඒ වගේ
කාලයක් තිස්සේ පුරුදු කරපු හිතක් තියෙනකොට කවදාවත් තේරෙන්නේ නැහැ ඒ දුකෙන් නිදහස් වෙච්ච අවස්ථාවක් ගැන හොයන්නවත් බලන්නවත්. අපි සංසාරේ ඔය කියන සිල්පද කඩ කරලා ඇති ඕන තරම් අපිට. ඔයත් මමත් ඕන තරම් ඔය කියන කියලා වලට පුරුදු වෙලා ඇති. කෙසේ හෝ නමුත් දැන් අපිට මේ සතිපට්ඨානය හන්දා අවස්ථාවක් හම්බ වෙනවා අපේ හිත සකසා ගන්නට සකස් කර ගන්නට යොමු කර ගන්නට. ඒ කොහොමද? ඒ නීවරණය තියෙන වෙලාවට ඒ තියෙන බව හඳුනා ගන්නවා වගේම ඒ නීවරණය බැහැර වෙලා යනකොට ඒ බැහැර වෙලා යන එකත් අනිවාර්යයෙන්ම හඳුනාගත යුතුමයි. එහෙම වුණොත් විතරයි සූත්‍රයේ සඳහන් වෙන මගේ සන්තකයේ මේ මොහොත තුල අසවල් නීවරණය තියෙනවා කියන එකත් මගේ සන්තකයේ තුල මේ මොහොත තුල අසවල් නීවරණය නැහැ කියන එකත් මගේ සන්තකයේ තුල තිබිච්ච අසවල් නීවරණය නැවත නූපදින තැනට මම මගේ හිත පත් කරගත්තා කියන එකත් අපිට තේරෙන්න පටන් ගන්නවා. ඔය කියන කාරණා සමූහයම සිද්ධ වෙනකන් අපි මේ භාවනාව සිදු කළ යුතුමයි. අනිවාර්යෙන්. එහෙම නැතිනම් අපරිපූර්ණයි. භාවනාව පරිපූර්ණ නැත. සම්පූර්ණ නැත. දැන් එතකොට අපි කතා බහට ලක් කළා අපි ගාව තියෙන නීවරණයන් තියෙන වෙලාව හඳුනා ගැනීම. ඕක තුලත් පිනතුනේ මම කියන්නේ නැහැ මේ නීවරණ පහටම අපේ අවධානය යොමු කළ යුතුයි කියලා පළවෙනියෙන්ම. ඊට වඩා අපි බලමු අපිට වැඩිපුර මේ වකවානුව තුලදී මුහුණ දෙන්නට මුහුණ පාන්නට සිද්ධ වෙන එක නීවරණයක් අල්ලගන්න. ඒ දේ ඉස්මතු වෙන එක, ඒ දේ ග්‍රහණය කරගන්නට උත්සාහ කරන එක හෝ අල්ලගන්න එක අපි පළවෙනියෙන්ම පුරුදු කරන්න බලමු. හැබැයි මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර කියන විදිහට කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ටික කරලා එන කෙනෙක්ට මේක මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒක කියන්නත් ඕනේ. මොකද එයාට අනික් දේවල් වලින් අරමුණු මතු වුණා කියලා මහ ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක කිසි ගාණක් නෑ. මොකද එයා දන්නවා ඒව හසුරවා ගන්න කොහොමද කියලා. ඒකේ මහා ලොකු ප්‍රශ්නයක් ඇත්තේම නැත. එතකොට අපි ඉගෙන ගත්තා ඒ ආකාරයට ඔය කියන නීවරණයන් වල හට ගැනීම හඳුනා ගන්න, ඒ නීවරණයන්හි පැවතීම හඳුනා ගන්න, ඒ නීවරණයන්හි නැතිවීම හඳුනා ගන්න. ඒ නැතිවීමත් එක්ක ඊළඟට බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා තේරුම් ගන්න යම් කිසි දෙයක් මෙතන තිබුණා, ඒ තිබුණ දේ ඉවරයක් වෙලා ගියා, දැන් ඒ දේ මෙතන නැහැයි කියන එක. බොහෝ වෙලාවට අපි අමතක කරන අසවල් දුකක මම හිටියා, ඒ දුක මෙහෙම තිබුණා, නමුත් දැන් මම ඒ දුකින් නිදහස් වෙලයි ඉන්නේ කියන එක අපි අපේ හිතට පුරුදු කරන්න පටන් ගන්නවා. මට මතකයි දේශනාවක තියෙන කොහෙද කියන මතක නෑ හරියටම. ඔය කෙනෙක් මාර්ගඵල ලබනවා, නමුත් පුරුදු කරනවා හිත දුකෙන් යන්න කියලා. අසේ කවුරු නමුත් කෙනෙක් කියනවා දුක් වෙන්න උවමනා නැහැ නේද කියලා. මට මතක නෑ මේ කතාව කොහෙද තිබ්බේ කියලා හරියටම. කොහොම හරි අපේ හිතේ යම් කිසි විදිහක නීවරණයක් තිබුණා නම් ඒ නීවරණය හඳුනාගත්තා නම් ඒ හඳුනා ගැනීම තුලම තමයි
ඒ නීවරණේ නිදහස් වීම තියෙන්නේ. ඒකයි මේ බුද්ධ ශාසනය තුළ තියෙන සුවිශේෂී වෙනස්කම්. ඒ දේ 100%ක්ම පරිපූර්ණ හැටියටම දැක්කනම් ප්‍රශ්නය හරියටම දැක්කනම් නැවතත් වතාවක් ඒ ගැටලුව ඒ ප්‍රශ්නය අපි තුළ ඇතිවෙන්නේ නැහැ කියන එකයි බුද්ධ දර්ශනය තුළ අපිට උගන්වන්නේ. මොකද පින්නතුනේ අපිට හැමදාම මතක තියෙන්නේ ඵලය මිසක හේතුව නෙවෙයි. නමුත් මේ බුද්ධ ශාසනයේම කතා කරන්නේ හේතුවකට ඵලයක් කියන ඒ සත්‍ය තුලින්. අපි හේතුව දැක්කහම හේතුව හඳුනාගත්ත කල්හි හේතුව නැති කරපු කල්හි ඵලය හටගන්නේ නැහැ. ඒකයි තියෙන සරල සාමාන්‍ය සත්‍ය ස්වභාවය. ඒකට අපිට කරන්න තියෙන මේ නීවරණයන් ටික තියෙන වෙලාව පවතින ස්වභාවයන් ටික දැක බලා ගැනීම පමණයි. ඒත් එක්ක අපි හඳුනාගත යුතුයි මූලිකව මේ නීවරණයන්ගෙන් දැන් මගේ හිත මිදිලා නම් තියෙන්නේ, නිදහස් වෙලා නම් තියෙන්නේ. ඒ නිදහස් වීම ඒ දෙයින් බැහැර වෙලා තියෙන බව අපි හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීම එකම තමයි අපිට තේරෙන්නේ අසවල් ආදී වශයෙන් තිබිච්ච දුකෙන් මම දැන් චුට්ටි නිදහස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඕක වඩාගෙන යනකොට පුරුදු කරගෙන යනකොට අපිට හම්බ වෙන්න පුළුවන් මේ කියන නීවරණයන්ට අපිව නතු වෙන්නේ හෝ යට වෙන්නේ පර්යංකයේ තුලදීම පමණක්ම නොවේ කියන. සක්මන් භාවනාව තුලදීම පමණක්ම නොවේ කියන. සාමාන්‍ය ජීවිතයේදී පවා විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතයේදී අපි ඔය කියන කාරණාවන් වලට යට වෙනවා. ඒ දේ දිහා හොඳට බලාගෙන හිටියොත් අපි ඒවට දක්වන ප්‍රතිචාරයන් මොනවද? ඒ වගේ වෙලාවට අපේ වචන කොහොමද? වැඩ කටයුතු කොහොමද? හිත සකස් වෙන නැත්නම් හිතේ ක්‍රියාත්මක වෙන සංස්කාර ටික මොනවද කියලා. අපි හදාගෙන තියෙන දේවල් මොනවද කියලා බැලුවොත් එහෙම නැත්නම් අද කාලේ භාෂාවෙන් කිව්වොත් එහෙම අපිව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මොන විදිහටද කියලා තේරුම් ගත්තොත් එහෙම ඔන්න අපි අපිව දැක ගන්න පටන් ගන්නවා. සතිපට්ඨානයේ තුලින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔය ඇත්තන්ගේ ජීවිතයේ ക്ഷേම භූමිය ඔය ඇත්තෝම තමයි කියන එකයි. මේක මහා හතර බීරි කතාවක්. තමන්ට දූපත වෙන්න කියලායි කියන්නේ. දූපතක් කියලා කියපුවාම ඔය ඇත්තන්ටත් මටත් තේරෙන දේ තමයි කවුරු හරි කෙනෙක් වතුරක ඉන්නවා, ඒ වතුරේ මැද මොකක් හරි ගොඩ බිමක් තියෙනවා. අපි ඒකට පියාඹ නැහැ. මොකද්ද කියන්නේ? අපි ඒකට පීනගෙන යනවා. බේරෙන්න නෑන්නේ පීනෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දූපතත් ඔය ඇතුම් තමයි කියලා. ඔබත් මාත් තමයි කියලා. එතකොට පින්නතුනේ මෙතන වතුරක් නැහැ. ඕකයි කතන්දරේ. ඉතින් සංසාර ගමන තුල අපිට අපේ ජීවිතේ ලැබීමයි අපිට අපේ ලෝකේ ලැබීමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන මාර්ගයෙන් හම්බ වෙන්නේ. මේ පෙන්වන ක්‍රමයේ තුලින් අපිට සාක්ෂාත් වෙනවා. අපි හැමදාම දෙයකට උත්තරයක් හොයන අය, සොලියුෂන් එකක් ඕන කරන අය, විසඳුමක් අපේක්ෂා කරන අය. නමුත් ශාසනය තුල විසඳුම කියලා කියන්නේ ප්‍රශ්නය දකින්න එක. ඒ ප්‍රශ්නේ නැතිනම් ඒ ප්‍රශ්නේ නැති බව දකින්න එක. ඒ ප්‍රශ්නේ මනාකොට නිවැරදිව දැක්කා නම් අපිට තේරුම් ගන්න පුළුවන් ආයතින් අනුපාද ධම්මා කියලා කියන ඒ දේ, ඒ ප්‍රශ්නය, ඒ අනුසාරයෙන් පැවතිච්ච ඒ ප්‍රශ්නය නැවතත් වතාවක් මගේ හිතේ ආය ඇති වුණාට කමක් නැහැ, පළක් නැහැ කියලා. මොකද ඒ දේ අපිව ෂේක් කරන්න, අපිව වෙනස් කරන්න, අපිව කලඹවන්න, රාගයකට හෝ ද්වේෂයකට හෝ අරගෙන යන්න, කම්මැලිකමකට අරගෙන යන්න, හිත විසිරවන්න හෝ හකුලවන්න හෝ සැකයක් හදවන්න බැරි තැනකට අපි හිතපත් කරගෙන තියෙනවා. හැබැයි ඒ එක කාරණාවක විතරයි. පින්නතුනේ ඒ වගේ කාරණා බොහොමයක් අපි ගාව තියෙන්න පුළුවන්. එතකොට හිතන්නත් පුළුවන්
හාමුදුරනේ එතකොට මේ වැඩේ කරන්න අපිට කල්ප ගානක් යයි නේද කියලා. කමක් නෑ එහෙම හිතුවා. අපි ගාව තියෙන ප්‍රධාන කෙලෙස් වලට අපි මේක දාලා බලමු. අර සෞඛ්‍ය ශාස්ත්‍රයේදී අපිට අසනීපයක් හැදුනහම ඒ හැදිච්ච අසනීපේ සම්මුතිය හොයන්ට අපේ ඇඟේ ලේ බින්දු කීපයක් අරගෙන ඒක මැනලා මොනවා හරි පරිවර්තනයක් කරලා අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අරගෙන කියනවා ඔය අසවලාට අසවල් ලෙඩේ තියෙනවා අසවල් යන අසවල් කාරණාවල් තියෙනවා මෙහෙමයි කියලා. හැබැයි ඒක කරන්න මේ මුළු ඇඟේම තිබිච්ච ලේ ටික ඔක්කොම එළියට අරගෙන ඇඟේ තිබිච්ච කැලේ ටික අර රේඩියෝ එකක් ගෙලෙව නැත්නම් වාහනයක් ගෙලෙව වගේ කැලි වලට ගලවා බැලුවේ නැහැ. ඒතරේ පොදුවේ තිබිච්ච ලක්ෂණ ටිකක් එළියට අරගෙන බැලුවා විතරයි. ඒ වගේ ඔයත්තන්ගෙත් මගේ ජීවිතය තුළ තියෙන අපිට දැනුම් තේරුම් ඇති වෙන ප්‍රධාන කලේ නීවරණ කාරණාවන් ගැන අපි අවධානය යොමු කරන්න පටන් ගත්තොත් එහෙම කාලයක් යද්දී අපි ඉගෙන ගන්න පටන් ගන්නේවි. ඒ ආශ්‍රය කරගත අනෙක් සියලුම කාරණාත් විසඳගන්නේ කොහොමද හෝ විමර්ශනය කරගන්නේ කොහොමද කියන කාරණේ. මම හිතනවා ඒ දේ අනාගතයේ ඉතුරු කළොත් හොඳයි කියලා. ඒම කරලා අපි අපේ හිත සකසා ගන්න උත්සාහවන්ත වෙමු. මොකද නීවරණ කියන දේවල් වලට අපි යට වුණාට පස්සේ ඔයයන්ට තේරෙනවා ඇති අපිට අපේ හොඳ අමතක වෙලා යනවා. අපේ බව, අපේ ස්වභාවය, අපේ ප්‍රමාණය අපිට අමතක වෙලා යනවා. අනිත් අයගේ තියෙන වටිනාකම, වැදගත්කම, ස්වභාවය හොඳ අමතක වෙලා යනවා. මේ දෙපිරිසේම තියෙන යහපත වැහිලා යනවා. ඉතින් මෙවන් වූ තත්ත්ව ඇති වෙන කාරණාවක් හැටියට මම දකිනවා මේ කියන නීවරණය අපි පරිවර්තනය කරනවා කියලා. කොහොම නමුත් අපේ පුහුණුව තුළින් අපි අර මූලිකව ඉඳලම මුල ඉඳලාම සිහියට ප්‍රධාන තැනක් දීලා යන මේ ගමන තුලදී මේ කියන ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න තිබිච්ච බාධක ටිකයි මෙච්චර කාලයක්ම සුද්ධ කර එලිපෙහෙලි කර ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පේන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා අර අනික් බාධකයන්ගෙන් නිදහස් වෙච්ච නීවරණයක් දකින්නේ කොහොමද කියලා. ඒක හරියට ආනාපානය බලන්ට එනකොට අපිට කරදර තිබ්බා සද්ද ඇහෙන එකෙන්, හිත දුවන එකෙන්, ඇඟ දැනෙන එකෙන්, ශරීරයේ වේදනාවල් තියෙන එකෙන් යනම්මනම් අපි හිත හදාගත්තා, ඉගෙන ගත්තා ඒ දේවල් වලට හිම තියෙන දීලා ආනාපානය බලන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි දැන් ඒ සද්දේ තැන ආනාපානයට හම්බෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් වලිනුත් බැහැර වෙලා අපි දැන් හිත හදාගෙන ඇවිල්ලා තියෙනවා මේ කියන නීවරණයන් හඳුනා ගන්න කොහොමද? ඒවා අපේ ජීවිත වල වෙනස හදාන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න. මම හිතනවා ඒක දකින්ට කරන්ට ලස්සන සහ අලුත් මාතෘකාවක් කියලා. මේ හදාගෙන යන්නේ ධම්මානුපස්සනාව තුළින් අපේ ජීවිතවලට සතිපට්ඨානය භාවිතා කරලා හෝ අපේ ජීවිතවලින් දුක කියන දේ අයින් කරලා සන්තෝෂමත් භාවය තුළ ජීවත් වෙලා ඉන්නේ කොහොමද කියන එක උගන්වන විදිහයි මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඊට කලින් ඔයයන්ට මතක ඇති අපි හුදෙක් ආනාපානය දැක්කා අපිට විශේෂ දෙයක් හම්බ වුණේ නැහැ. නමුත් අර ප්‍රීතිසුඛය දැනෙන කාලය තුලදී නම් යම් කිසි විදිහකට සතුටක් අපේ හිතේ තිබුණා, රැජ වුණා. ඒ වුණාට ඒකත් එතනින් අයින් වෙලා ගියා. ඒ දේ නිදහස් වුණාට පස්සේ. හැබැයි දැන් අපිට අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අර ආයතින් අනුපාද ධම්මා කියලා කියන ඒ වචනයත් එක්ක නැවත නූපදින තත්වයකට මෙනිවරණ කාරණාවල් නැවත නූපදින තත්වයකට අපේ හිත පරිවර්තනය කරගන්න දැන් අපිට චුට්ට අවස්ථාව සැලසෙමින් පවතින. මේ නැවත නූපදින තත්වයකට පත් කරගන්නවා කියලා කියන්නේ සැනසිලිවන්තව ඉන්නේ කොහොමද කියන එක
ඉගෙන ගන්න පටන් ගන්නවා කියන එක. ඉතින් පින්නතුනේ මේක කරන්න වටින පින්කමක්. මේක කරන්න වටින කාරණාවක්. සංසාර ගමනේ නිදහස අපි දකින්න පටන් ගන්න අවස්ථාවක් මේක. හරි ලස්සනයි. හිමීට හිමීට ක්‍රියාත්මක කරලා බලමු. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද දවසේදී කරන භාවනා උපදේශය මෙතකින් સમાપ્ત කරන්න කියලා. ඉතින් අද දවසේදී කතා බහ කරපු දේ තුලින් ඔයත් යම් කිසි දෙයක් ඉගෙන කියාගත්තා නම් දැන කියාගත්තා නම් දුක්ඛ මේකයි, ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි. නිදහස් වුණාට පස්සේ ඒ නිදහස හඳුනා ගන්න මෙහිමයි කියලා සාදු සාදු. ඒසේම වේවා ඔයත්ගේ ජීවිතවල නිදහස නැති වේවා. සුදනාටම තුලන්සන්. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි